අපි 2022 සිද්ධාන්ත පන්ති ඉතාම වැදගත් කොටසකට තමයි මේ ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. ඒ තමයි ඔයා මෙතෙක් කතා කළා ප්‍රධාන උපයෝගී පොත් පහක්. මොනවද ඒ දරුවෝ ප්‍රධාන උපයෝගී පොත් පහ ඔයා කතා කළේ? ඔයා කතා කළා සුළු මුදල් ගෙවීම් ජර්නලය. ඔයා කතා කළා ගැනුම් ජර්නලය. ඔයා කතා කළා විකුණුම් ජර්නලය. ඊට පස්සේ ආපසු යවුම් ජර්නලය. ඊට පස්සේ ආපසු යවුම් ජර්නලය කියලා ප්‍රධාන උපයෝගී පොත් පහක් සාකච්ඡා කළා. මේකෙන් අර ජර්නල අර සුළු මුදල් ගෙවීම එක හැර අනෙකුත් ජර්නල පිළියෙල කිරීම එක ආකාරයකට වුණාට එහෙම නැත්නම් පිළියෙල කිරීම එක ආකාරයකට තිබුණාට පිළියෙල කිරීම එක ආකාරයකට තිබුණාට එතකොට ඒක පිළියෙල කරන ආකාරය එකක් වුණාට එතකොට ඒකෙදි ගිණුම් තබන ආකාරය එකිනෙකට වෙනස්. එහෙනම් මේ ගිණුම් තබන ආකාරය මතක තබා ගන්න මිශ්‍ර අභ්‍යාසවලදී අපිට එහෙම නැත්නම් මේ සියලුම ගාණක් එකට දෙනකොට අපි මේ මතක තබා ගැනීම කරන්න වෙනවා. එහෙනම් මේ මතක තබා ගැනීම කරන්න අපි කෙටි ක්‍රම මොනවද? ඒ මතක තියාගන්න පුළුවන් ක්‍රමවේද අපි හරි ගස්ස ගන්න එක ඉතාම වැදගත් වෙනවා. එහෙමනම් අපි මේ උපයෝගී පොත්වල කතා කරමු විශේෂයෙන් ගැනුම් විකුණුම් ආපසු යවුම් මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳවයි අපි මේ කතා කරන්න යන්නේ. අපි බලමු මේ එක ජර්නලයක් පිළියෙල කරද්දී අපි බලමු අදාළ පුද්ගලයාගේ ගිණුමට හෝ පාලන ගිණුමට මොකද කරන්නේ කියලා. ඒ වගේම අදාළ ගිණුමට හා වැට් ගිණුමට මොකද කරන්නේ කියලා. වැට් ගිණුමට මොකද කරන්නේ කියලා. ඔන්න නම් මේක හොඳට බලාගන්න කවුරුත් ලියන්න යන්න එපා. මම ලියන්න වෙලාව දෙන්නම්. හොඳට අහගන්න. දරුවන්ගේ උපයෝගී පොත් ප්‍රධාන එක වගේ තියෙන හතරක් කතා කළා. එක වගේ තියෙන හතරක් කතා කළා. මොනවද ඒ දරුවෝ එක වගේ තියෙන හතර කතා කළේ අපි? එකක් තමයි ගැනුම් ජර්නලය. ඊට පස්සේ අපි කතා කළා විකුණුම් ජර්නලය. ඊට පස්සේ ආපසු යවුම් ජර්නලය. ආපහු යවනවා. ඊට පස්සේ අපි කතා කළා ආපසු එවුම් ජර්නලය. එතකොට මේ බලන්න දරුවෝ කොහොමද? ගැනුම් විකුණුම් ඊළඟට ආපසු යවුම් ගත්තේව තමයි අහපහු යවන්නේ. වික්කේව තමයි අහපහු යවන්නේ. එතකොට අර පිළිවෙලක් තියෙනවා. එතකොට මතක තියාගන්න හරි ලේසි. පිළිවෙලක් තියෙනවා. එතකොට තමයි මේ පිළිවෙලක් තියෙනවා. කොහොමද? ගැනුම් විකුණුම් ඊළඟට ගැනුම් වල අනිත් පැත්ත ආපසු යවුම් විකුණුම් වල අනිත් පැත්ත ආපසු යවුම්. නැවත බලන්න මොකද කිව්වේ කියලා. අර ජර්නල් හතර මතක තියාගන්න මේ සටහන් කරන ක්‍රමවේදය මතක තියාගන්න වල තියෙන ලේසි ක්‍රමයක් මම කියා දෙන්නේ. ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය. ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය. හරිද? තමයි මෙන්න මේ ගැනුම් ජර්නලයේදී එක එක පුද්ගලයන්ගේ ගිණුමට මොකද කරන්න ඕනේ කිව්වේ? බැර කරන්න ඕනේ කිව්වා. ඇයි ඒ බැර කරන්නේ? ඔවුන්ට සල්ලි මොනවා කරන්න තියෙන නිසාද? ගෙවන්න තියෙන නිසා. මොකද කිව්වේ දරුවෝ? එක් පුද්ගලයාට සල්ලි මොනවා කරන්න තියෙන නිසාද? ගෙවන්න තියෙන හින්දා
මොකද කරන්න ඕන කිව්වේ? එක් පුද්ගලයාට සල්ලි ගෙවන්න තියෙන හින්දා ඔවුන්ගේ ගිණුම් වලට මොනව කරන්න ඕන කිව්වද? බැල කරන්න ඕන. ඒ වගේම ළමයි එහෙනම් මේ ගැණුම් වල අනිත් පැත්තනේ ආපසු යවුම්. එතකොට ළමයි ආපසු යවුම් වලදී එක් පුද්ගලයාගේ ගිණුමට මොකද කරන්නේ එහෙනම්? හර කරනවා. ගද්දි බැල කරනවා නම් අහපව් යවද්දී එක පුද්ගලයාගේ ගිණුමට මොකද කරන්නේ? හර කරනවා. පාල ගිණුම ගැන දැන් මේ හිතන්න එපා. හරිද? ගද්දි මොකද කරන්නේ? ඔවුන්ට සල්ලි ගෙවන්න ඕන හින්දා එක පුද්ගලයාගේ ගිණුම් බැල. එහෙනම් ආපසු යවද්දී නම් එක පුද්ගලයාගේ ගිණුම් මොකද වෙන්නේ? හර වෙනවා. ළමයි විකුණද්දී ඔවුන්ගෙන් සල්ලි ලැබෙන්න ඕනේ. ලැබෙන්න ඕන නිසා එක පුද්ගලයාගේ ගිණුමට මොකද වෙන්නේ? හර වෙනවා. මොකද වෙන්නේ? හර වෙනවා. ඒ වගේම ළමයි එහෙනම් විකුණද්දී හර වෙනවා නම් ආපසු එවද්දී මොකද වෙන්නේ? අදාළ පුද්ගලයාගේ ගිණුමට මොනව වෙනවද? බැර වෙනවා. ආපසු එවද්දී අදාළ පුද්ගලයාගේ ගිණුමට බැර වෙනවා. එහෙනම් ළමයි මේ ඇවිල්ලා මේ පුද්ගලයාගේ ගිණුම් වලට මොකද කරන්නේ කියලා. ඊට පස්සේ තවත් තියෙනවා ළමයි අදාළ ගිණුම. මොකද මේ අදාළ ගිණුම කියන්නේ? ගැණුම් ජර්නලයට අදාළ ගිණුම තමයි ගැණුම් ගිණුම. විකුණුම් ජර්නලයට අදාළ ගිණුම තමයි විකුණුම් ගිණුම. ආපසු යවුම් ජර්නලයට අදාළ ගිණුම තමයි ආපසු යවුම් ගිණුම. ආපසු එවුම් ජර්නලයට අදාළ ගිණුම තමයි ආපසු එවුම් ගිණුම. මෙන්න මේ අදාළ ගිණුමටයි වැට් ගිණුමටයි මොකද කරන්නේ කියලා. ළමයි අදාළ ගිණුමටයි වැට් ගිණුමටයි මොකද කරන්නේ? මෙතන බැර නම් මේ ගිණුම් වලට මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. මෙතන හර නම් ඒ ගිණුම් වලට මොකද කරන්න ඕනේ? බැර කරන්න ඕනේ. මෙතන හර නම් මේ ගිණුම් වලට මොකද කරන්න ඕනේ? බැර කරන්න ඕනේ. මෙතන බැර නම් මේ ගිණුම් වලට මොකද කරන්න ඕනේ? හර කරන්න ඕනේ. එහෙනම් බලන්න මෙතන තියෙන්නේ බැර දෙක අග දෙකයි හර දෙක මැද්දේ. මෙතන හර දෙකයි බැර දෙක මැද්දේ. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධව යන්නේ. එහෙමනම් පොත අරගෙන ලියා ගන්න. උපයෝගී පොත්වල ගිණුම් තැබීමේ කටයුතු. උපයෝගී පොත්වල ගිණුම් තැබීමේ කටයුතු පහසු කර ගැනීම සඳහා ගිණුම් තැබීමේ කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිතා කළ හැකි 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 භාවිතා කළ හැකි කෙටි සටහන right ඊටාම ඉක්මනින් පොත අරගෙන ලියා ගන්න chart එක ඉක්මනින් ලියා ගන්න එපා.
කොයික්ම කරන්න. right. දැන් අපි බලන්න යන්නේ දරුවෝ. දැන් අපි බලන්න යන්නේ පුංචි උදාහරණයක් අරගෙන කොහොමද මේ මිශ්‍ර අභ්‍යාසයක් එහෙම නැත්නම් මේ සියලුම දේවල් එකම අභ්‍යාසයක ආවොත් කොහොමද මේ ගිණුම් තැබීම සිදු කරන්නේ? ගිණුම් තැබීමේ ක්‍රියාවලිය මොන විදිහටද වෙන්නේ කියලා අපි පුංචි උදාහරණයක් අරගෙන බලමු. අපි පුංචි උදාහරණයක් අරගෙන බලමු. ලියන්න. එක්තරා ආයතනයක ණය ගනුදෙනු සම්බන්ධ පහත තොරතුරු ණය ගනුදෙනු සම්බන්ධ පහත තොරතුරු ණය ගනුදෙනු සම්බන්ධ පහත තොරතුරු සපයා ඇත ණය ගනුදෙනු සම්බන්ධ පහත තොරතුරු සපයා ඇත. මෙන්න මේ ණය ගනුදෙනු සම්බන්ධ මෙන්න මේ වගේ තොරතුරු දීලා තියෙනවා. මෙන්න මේ වගේ තොරතුරු දීලා තියෙනවා. වටිනාකම වෙළඳ වට්ටම වැට ඒ යටතේ ණයට විකුණු ඒ යටතේ ණයට විකුණු අමල් නිමල් අමල් නිමල් 50000යි 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 වෙළඳ වට්ටම 110යි මෙතන නෑ වැට් එක මෙතන නෑ 110යි ආපසු එවුම් අමල් නිමල් විසිදහයි 10යි ඒකෙත් අර වගේමයි 110යි මෙතන නැහැ මෙතන 110යි ණයට ගැනුම් राजा शरत 30000යි 20000යි 20000යි මේකෙ මෙතන නෑ 110යි මෙතන 110යි මෙතන නෑ
ඊළඟට ආපසු යවමු. රාජා සරත්. රාජා සරත්. මෙතන තියෙනවා 20000යි 10000යි. මෙතන නෑ 110යි. මෙතන 110යි. මෙතන නෑ. ඉක්මනින් ලියාගත්තේ නැති අය ඉන්නවනම් ලියා ගන්න. ලියාගත්තේ නැති අය ඉන්නවනම් ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න ළමයි. අවශ්‍ය වන්නේ එක ගැනුම් විකුණු ආපසු යවමු හා ආපසු යවමු ජර්නල. ඒ කියන්නේ ජර්නල් 4ක් ඕනේ. ගැනුම් විකුණුම් ආපසු යවමු හා ආපසු යවමු ජර්නල. දෙක ණය ගැති හා ණය හිමි ලෙජර ගිණුම්. ණය ගැති හා ණය හිමි ලෙජර ගිණුම්. ණය ගැති හා ණය හිමි ලෙජර ගිණුම්. තුන්වෙනි එක පොදු ලෙජරේ අදාළ ගිණුම්. පොදු ලෙජරේ අදාළ ගිණුම් හා පොදු ලෙජරෙන් උපුටාගත් පොදු ලෙජරෙන් උපුටාගත් ශේෂ පිරික්සුම. පොදු ලෙජරෙන් උපුටාගත් ශේෂ පිරික්සුම. ඔන්න බලන්න දරුවෝ, මේ හදන ගාන අපි කට්ටියම එකතු වෙලා ඊටාම හිමින් පටල ගන්න නැතුව සිද්ධාන්ත ටික හොඳට සාකච්ඡා කරමු. මොකද හේතුව එහෙම නැත්තම් ඔයාට මේක නිසි පරිදි මොනව කරන්න වෙන්නේ නැද්ද? අර තමන්ට කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අහගන්න කියලා දෙන දේ, ඒ කියලා දෙන දේ ඊට පස්සේ ඊටාම හොඳින් තමන් වටහාගෙන හදන්න ඕනේ. ඔන්න දරුවෝ හොඳට අහගන්න. හරිද?
right. අපි රූල් කරගමු ජර්නල් ටික. අපි රූල් කරගමු ජර්නල් ටික. ජර්නල් ටික රූල් කරගමු. ජර්නල් ටික රූල් කරගමු මෙන්න මේ විදිහට. මාත් එක්කම රූල් කරගමු. ගොඩාක් ලොකුවට එපා. ජර්නල් ටික රූල් කරගමු. පල්ලෙහාට රූල් 4ක් විතර ඇති එක ජර්නලයක්. පල්ලෙහාට රූල් 4ක් විතර ඇති. ගොඩක් ඕනේ. පල්ලෙහාට රූල් 4ක් විතර ඇති. වටිනාකම් තීරු 3කට රූල් කරන්න. මේක නම් කරන්න අපිට දුන්න පිළිවෙලටම අපි ලියාගමු විකුණුම් ජර්නලය. ආපසු එවුම් ජර්නලය. ගැනුම් ජර්නලය. ආපසු යවුම් ජර්නලය. විකුණුම් ආපසු යවුම් ගැනුම් ආපසු යවුම්. ඉක්මනින් රූල් කරගන්න දරුවෝ. පල්ලෙහාට රූල් 4ක් විතර ඇති. රූල් 4ක් විතර ඇති ජර්නලයක්. මේක ඇතුළේ නම් කරන්න විස්තරය කියලා ලියන්නකො. විස්තරය වටිනාකම වැට් මුළු වටිනාකම. 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 මුළු වටිනාකම. ඊට පස්සේ හරි දෙක ඉක්මන් කරන්න. ක්‍රමානුකූලව කිසි කෙනෙකු ලියන්න යන්න එපා කිසි දෙයක්. තාම ක්‍රමානුකූලව. තාම ක්‍රමානුකූලව. ඊට පස්සේ දරුවෝ නම් කරගන්න ණය ගැති ලෙජරය කියලා. ණය ගැති ලෙජරය.
කියලා මාතෘකාවක් නම් කරගන්න. ණය ගැති ලෙචරය කියලා. යටි. ණය ගැතියෝ මේ ගානේ දෙන්නයි ඉන්නේ. ඒ නිසා තීගිනු දෙකක් ගහ ගන්න. තීගිනු දෙකක් ගහ ගන්න. තීගිනු දෙකක් ගහ ගන්න. පල්ලෙහාට රූල් දෙකක් තුනක් ඇති. තීගිනු දෙකක් ගහ ගන්න. තව පොඩි ඉඩක් තියන්න. ඊට පස්සේ නම් කරගන්න ණය හිමි ලෙජරය. මේ ගානේ ණය හිමියෝ දෙන්නයි ඉන්නේ. මේ ගානේ ණය හිමියෝ දෙන්නයි ඉන්නේ. ණය හිමියෝ දෙන්නයි ඉන්නේ. ණය හිමියෝ දෙන්නයි ඉන්නේ. ඒකෙත් පොඩි ඉඩක් ඉතුරු කරගන්න. පොඩි ඉඩක් ඉතුරු කරගන්න. ඊට පස්සේ නම් කරගන්න ළමයි පොදු ලෙචරය. පොදු ලෙචරය කියලා. ඊට පස්සේ නම් කරගන්න පොදු ලෙචරය කියලා. ඒ පොදු ලෙචරය කියන එකේ මේකේ උඩේම ගහන්න එපා. මේ ටික වෙනයි. පොතේ පහලින් පහලට මේ ටික ගහලා මට ඉන්න තිස්සම මම මේ පැත්තට යන්නේ. පොදු ලෙචරය කියලා. ඒකේ ගහ ගන්න පල්ලෙහාට රෝල් දෙකක් තුනක් තියෙන්න. ගිනුම් ගහ ගන්න 6ක් 7ක් විතර. ගිනුම් 6ක් 7ක් ගහ ගන්න මදිනුත් පස්සේ ගහ ගන්න පුළුවන්. ගිනුම් 6ක් 7ක් විතර ගහ ගන්න. දැන් බලන්න දරුවෝ නැවතත් මොනවද ඕනේ අපිට? ජර්නල් 4යි. ණය ගැති ලෙජරය කියලා ගිනුම් 2යි. තව පොඩි ඉඩක් තිබ්බා. ණය හිමි ලෙජරය කියලා ගිනුම් 2යි. ගිනුම් 2යි. තව පොඩි ඉඩක් තිබ්බා. ගිනුම් 2යි පොඩි ඉඩක් තිබ්බා. ගිනුම් 2යි පොඩි ඉඩක් තිබ්බා. ඊට පස්සේ පොදු ලෙචරය. පොදු ලෙචරය කියලා පල්ලෙහාට රූල් 3ක් 4ක් හිටින්න තීගිනුම් 7-8ක් ගහ ගන්න. පොදු ලෙචරය කියලා. ඊටම ඉක්මනින් රූල් කරගන්න දරුවෝ. ඊටම ඉක්මනින් ඉක්මනින් විනාඩියක් දෙකක් දෙන්න ඉක්මන් කරන්න.
දැන් නම් වෙලාව ඇති ක්‍රමානුකූල රූල් කරගන්න. දැන් ඔන්න දරුවෝ හොඳට අහගන්න. ඔයා දැන් කලබල නොවි හොඳට අහගන්න පියවරෙන් පියවර මේක සාකච්ඡා කරන ආකාරය. right. ඔයාට ඉස්සෙල්ලාම දීලා තියෙන ණයට විකුණුම් ටික නේද? ණයට විකුණුම් ටික. ඔන්න දැන් කවුරුත් බලන්න හැම කෙනා හොඳ අවධානයෙන් මාත් එක්කම ගාන හදා යන්නේ. විකුණුම් ටිකනේ. ලියා ගන්න විකුණුම් ජර්නලේ විකුණුම් ලියන්න. විකුණුම් ජර්නලේ ලියන්න පුද්ගලයෝ දෙන්න අමල් නිමල්. අමලුයි නිමලුයි. අමල් නිමල්. අමල් සහ නිමල්. වටිනාකම් ටික තියෙන්නේ කීයද? 50000ක් තියෙනවා පළවෙනි එක්කෙනාගේ. හැබැයි වෙළඳ වට්ටම 110ක් තිබුණා. එහෙනම් එතන ලියන්නේ 45000යි. ඊළඟ එක්කෙනාගේ වෙළඳ වට්ටමක් නැති නිසා 50000යි. පළවෙනි එක්කෙනාට වෙළඳ වට්ටමක් තිබ්බා. ඒ නිසා 45000යි. දෙවෙනි එක්කෙනාට වෙළඳ වට්ටමක් නැහැ. ඒ නිසා 50000යි. දැන් වැට් එක. පළවෙනි එක්කෙනාට වැට් එකක් නැහැ. දෙවෙනි එක්කෙනාට වැට් එකක් තියෙනවා 110යි 5000යි. දැන් මුළු එකතුව ගමු. 45000යි. මෙතන තියෙන්නේ 55000යි. 55000යි. එකතු කරන්න එපා දැන්. එකතු කරන්නේ අන්තිමට. ගානේ අන්තිමට එකතු කරන්නේ මිශ්‍ර අභ්‍යාසයක් හදද්දී. කලින් එකතු කරන්න එපා. කලින් එකතු කරන්න පුළුවන්. නමුත් එකතු කරන්න එපා. එතකොට ආ පියවර ඉගෙන ගන්න නැහැ. නැවත අහගන්න. පොතට බලන්න. හොඳට බලන්න දරුවෝ ඔයාට දීලා තියෙන්නේ ගානේ මොනවද? ඔයාට ගාන දීලා තියෙන ණයට විකුණු. දෙකක් දීලා තියෙනවා අනිල් අමල් නිමල්. දෙකක් දීලා තියෙනවා. වටිනාකම දීලා තියෙන්නේ 50000 ගානේ. නමුත් පළවෙනි එක්කෙනාට වෙළඳ වට්ටමක් තියෙන නිසා ඒක අඩු කරලා දැම්මා. අනිත් එක්කෙනාට වෙළඳ වට්ටමක් නැහැ. ඊළඟ වැට් එක පළවෙනි එක්කෙනාට නැහැ, දෙවෙනි එක්කෙනාට 110යි. ඊට පස්සේ මේ දෙක එකතු කරලා දැම්මා. දැන් ඔයා පොඩ්ඩකට ඊට උඩින් තියෙන වගුවට යන්න දරුවෝ. ඊට උඩින් තියෙන වගුව අපි අර කෙටි සටහන මතක තබා ගැනීමේ වගුවක් කතා කළේ. ආන්ගේ වගුවේ ඔයා හොඳට බලන්න. ආන්ගේ වගුවේ හොඳට බලන්න. විකුණුම් ජර්නලේ ලියපු එක. එක පුද්ගලයාගේ ගිණුමට මොකද කරන්න ඕනේ කිව්වේ? විකුණුම් ජර්නලේ ලියපු එක හර කරන්න ඕනේ. එහෙමනම් ණයගැතියන්ට විකුණන්නේ. ණයගැති ලෙජරේ පුද්ගලයෝ දෙන්නගේ ගිණුම් දෙක නම් කරගන්න. අමල්ගේ ගිණුමයි නිමල්ගේ ගිණුමයි කියලා. අමල්ගේ ගිණුමයි නිමල්ගේ ගිණුමයි. මොකද කරන්න ඕනේ කිව්වේ? එක් පුද්ගලයාගේ ගිණුමට මොකද කරන්න ඕනේ කිව්වේ? හර කරන්න ඕනේ. එහෙනම් හර කරන්න අපිට දින දීලා නැහැ. විකුණුම් කියලා 45000කුයි ආය විකුණුම් කියලා 55000කුයි. මේ තියෙන්නේ අගයන් දෙක. මොකද කලේ? අදාළ පුද්ගලයාගේ ගිණුමට හර කළා. අදාළ පුද්ගලයාගේ ගිණුමට හර කළා. ඒක හරිද දරුවෝ? බලන්න හොඳින්. දැන් මේ වගේ යන් අපි දෙවෙනි එක. ආපසු එවුම් ජර්නලේ අපිට දීලා තියෙනවා. දැන් මාර්ගේ දාන්න යන්නේ.
මේ පොදු ලෙජරේ අපි දාන්නේ අන්තිමටම සියලු මේවා. මුකුත්ම දාන්න යන්නේ නැහැ පොදු ලෙජරේ. මුකුත්ම දාන්නේ නැහැ. ආපසු යොමු ජර්නලේ ලියනවා අමල් නිමල්. කීයක් තියෙන්නේ? 20යි 10යි පළවෙනි එක්කෙනාට වෙළඳ වට්ටමක් තියෙනවා. එතකොට ලියන්නේ 18 10යි. ඊළඟ එක්කෙනාට 10 10යි. පළවෙනි එක්කෙනාට වැට් එකක් නැහැ. දෙවෙනි එක්කෙනාට වැට් එකක් තියෙනවා 10%යි. එතකොට මෙතන ඉන්නේ 18 10යි. මෙතන ඉන්නේ කීයද? 11 10යි. හොඳ කල්පනාවෙන්. දැන් ඔයා මට කියන්න අපි උඩ වගුවට යන්න. ඒ උඩ වගුවේ තියෙනවා ආපසු එවුම් ජර්නලේ ලියපු එකක්. එක්කෙක් පුද්ගලයාගේ ගිණුමට මොකද කරන්න ඕනේ කියලා බැර කරන්න ඕනේ. ආපසු එවුම් නම් බැර කරන්න ඕනේ. එහෙනම් එක එක පුද්ගලයාගේ ගිණුමේ බැර පැත්තේ දාගන්න ආපසු එවුම් කියලා. පළවෙනි එක්කෙනාට කීයද? 18 10යි. දෙවෙන්නාට කීයද? 11 10යි. දෙවෙන්නාට කීයද? 11 10යි. ඊළඟ නැවත අහගන්න මොකද්ද උනේ දරුවෝ? විකුණුම් ජර්නලේ ලියපු ගනුදෙනු එක්කෙක් පුද්ගලයාගේ ගිණුමට හරකලා. ආපසු එවුම් ජර්නලේ ලියපු ගනුදෙනු එක්කෙක් පුද්ගලයාගේ ගිණුමට මොකද කළේ? බැර කළා. හරිද? දැන් මේ වගේ ඔයාට මම ගිණුම් වලට පිටපත් කරන හැටි කියලා දෙන්නම්. ඉස්සෙල්ලා ඔයා ගැනුම් ජර්නලේ ආපසු යොම් ජර්නලේ වටිනාකම් ටික දාගන්න දරු. වටිනාකම් ටික දාගන්න තනියම වටිනාකම් ටික දාගන්න. ඉක්මන් කරන්න. වටිනාකම් ටික දාන්න තනියම. රාජා සරත් දෙන්නට. බලමු අපි ලියන හැටි. කොහොමද ලියන්නේ? ඉස්සෙල්ලාම ගැනුම් ජර්නලේ රාජා සරත් කීයද ඉන්නේ? 30යි. පළවෙනි එක්කෙනාට වෙළඳ වට්ටමක් නැහැ. ඊළඟ එක්කෙනාට 20ට තියෙනවා වෙළඳ වට්ටමක් 110යි. එතකොට 18 10යි ලියන්නේ. 18 10යි ලියන්නේ. ඊළඟ පළවෙනි එක්කෙනාට වැට් එකක් තියෙනවා 110යි. ඒ කියන්නේ 3000යි. ඊළඟ එක්කෙනාට වැට් එකක් නැහැ. එහෙනම් මෙතන එනවා 33000යි. මෙතන එනවා 18 10යි. එකතු කරන්න යන්න එපා දැන්ම. ආපසු යවුම් එකෙත් ලියන්න. රාජා සරත්
පළවෙනි එක්කෙනාගේ වටිනාකම 20000යි වෙළඳ වට්ටම් මුකුත් නැහැ. හැබැයි ඊළඟ එක්කෙනාගේ වෙළඳ වට්ටමක් තියෙනවා 10%ක් එතකොට එන්නේ 9000යි. ඊළඟට වැට් එක තියෙනවා මෙයාට 10%ක් ඒ කියන්නේ 2000යි. මෙයාට වැට් එකක් නැහැ. එතකොට මෙතන එනවා 22000යි ආයෙ මෙතන එනවා 9000යි. දැන් ඔයා බලන්න දරුවෝ ඔයා බලන්න ගැනුම් ජර්නලයේ ලියපු ගනුදෙනුවක් එක් එක් පුද්ගලයාගේ ගිණුමට මොකද කරන්න ඕනේ කිව්වේ හර කරන්න ඕනේ කිව්වා. එහෙනම් මේ ගැනුම් ජර්නලයේ ලියපු එක බැර කරන්න ඕනේ කිව්වා. ඇයි බැර කරන්න ඕනේ? උන්ට ගෙවන්න තියෙන හින්දා. එහෙනම් ණය හිමි ලෙජරේ ගිණුම් දෙක නම් කරගන්න රාජා සරත් කියලා. රාජා සරත් කියලා. ගිණුම් දෙක නම් කරගන්න රාජා සරත් කියලා. රාජා සරත් කියලා. ගිණුම් දෙක නම් කරගන්න රාජා සරත් කියලා. මොකද කරන්න ඕනේ කිව්වේ ගැනුම් ජර්නලයේ තියෙන එකක් එක් එක් පුද්ගලයාගේ ගිණුමට බැර කරන්න. එක් එක් පුද්ගලයාගේ ගිණුමට බැර කරන්න. කොච්චරක්ද බැර කරන්නේ? පළවෙනි එක්කෙනාට 33000යි. මේ තියෙන්නේ. දෙවෙනි එක්කෙනාට 18000යි. අර වගුවේ බලන්න ඔයා. උඩ වගුවේ බලන්න. උඩ වගුවේ බලන්න කොහොමද තියෙන්නේ කියලා. උඩ වගුවේ තියෙන්නේ ගැනුම් ජර්නලයේ ලියපු එකක් පුද්ගල ගිණුමට බැර. ඊට පස්සේ නම් ආපසු යවුම් ජර්නලයේ ලියපු එකක් පුද්ගල ගිණුමට මොකද කරන්නේ? හර කරන්න ආපසු යවුම් කියලා. පළවෙනි එක්කෙනාට 22000යි. ඊළඟ එක්කෙනාට ආපසු යවුම් කියලා 9000යි. ආපසු යවුම් කියලා 9000යි. තේරුණාද? අපි ජර්නල් වල ලියපුවා පිටපත් කළා. මේ බලන්න මේ විකුණුම් මේ පැත්තේ ආපසු යවුම් මේ පැත්තේ. ගැනුම් මේ පැත්තේ ආපසු යවුම් මේ පැත්තේ. දෙකම එක පැත්තේ තියෙන්න බෑ. එතකොට විකුණුම් තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ ගැනුම් තියෙන්නේ. ආපසු යවුම් තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ ආපසු යවුම් තියෙන්නේ. ඒක අනිවාර්යෙන් විය යුතුයි. ඔයා එකම ගාණක් අරන් කීපවතාවක් සෑදී යුතුයි. එතකොටයි ඔයාට ගුරු වෙන්නේ. හරිද? මොකද ඔයා උසස් පෙළේදී මෙන්න මේ ක්‍රමයට තමයි ගුරු වෙන්න ඕනේ. ගාණකට නෙමෙයි මේ සිස්ටම් එක. ජර්නල් එකේව කොහොමද පිළිවෙලට ගිණුම් වලට දාන්නේ? මේක තමයි ඔයාට ඕන කරන දේ උසස් පෙළේදී. දැන් ඉවරයි මේ ටික. මූලික කොටස. දැන් තියෙන්නේ එකතු කරන කොටස. මේක එකතු කරන්න. මේකත් එක්කහු කරන්න. මේකත් එක්කහු කරන්න. මේකත් එක්කහු කරන්න. හතරම එක්කහු කරන්න. ඒ හතරම එක්කහු කළා මේ මෙතන වාක්‍යයක් ලියන්න පොදු ලෙජරේට පිටපත් කළා කියලා. හතරෙම ලියන්න. පොදු ලෙජරේට පිටපත් කළා කියලා එකතු කරලා ඉවරලා. ඔය ඉක්මනට විනාඩියක් දෙන්න. තීරු ටික සියල්ල එකතු කරලා ඉවර වෙලා පොදු ලෙජරේට පිටපත් කළා කියලා ලියන්න. හතරෙම.
පොදු ලෙජරේට පිටපත් කළා කියලා. මෙතන 95000යි 5000යි ලක්ෂයයි. මෙතන 28000යි 1000යි 29000යි. මෙතන 48000යි 3000යි 51000යි. මෙතන 29000යි 2000යි 31000යි. 29000යි 2000යි 31000යි. 29000යි 2000යි 31000යි. 31000යි. Visi nama dahai, de dahai, tisek dahai. Dama ginum වලට දාන්න යන්න එපා. මේ එකතු කරපුවා දාන්නේ දරුවෝ මේකට පොදු ලෙජරේට එකතු කරපුවා දාන්නේ. ඒ ලියන වෙලාවේ දැම්මේ ණයගති ලෙජරේටයි ණයහිමි ලෙජරේට ලියන වෙලාවේ දැම්මේ. එකතු කරන වෙලාවේ දාන්නේ පොදු ලෙජරේට. ඒ පොදු ලෙජරේට දාන විදිය උඩ වගුවෙන් අපි බලා ගමු. යන්න උඩ වගුව පෙරලා ගන්න. උඩ වගුව අපි තියෙන පිළිවෙලටම දාමුකෝ. ඉස්සෙල්ලාම පිළිවුවේ ගැනුම් චර්නලයේනේ. ගැනුම් චර්නලයේදී පාලන ගිණුමට මොකද කරනවා කිව්වේ? පාලන ගිණුමට බැර කරනවා කිව්වා. ඔන්න බලන්න මොන පාලන ගිණුමද ඕනේ ගැනුම් එකේදී? ණය හිමි පාලන ගිණුම. නම් කරගන්න පළවෙනි එක ණය හිමි පාලන ගිණුම. අනිත් ගිණුම් දෙක නම් කරගන්න ඕන කරන ගැනුම් ගිණුමයි වැට් පාලන ගිණුමයි. ගැනුම් ගිණුමයි වැට් පාලන ගිණුමයි. එතකොට අපි කොහොමද කිව්වේ? බලන්න උඩ වගුවේ ණය හිමි පාලන ගිණුමට බැර වෙද්දී අදාළ ගිණුම කියන්නේ ගැනුම් ගිණුමටයි වැට් පාලන ගිණුමටයි දෙකටම හර වෙනවා කිව්වා. දෙකටම හර වෙනවා කිව්වා. එහෙම නේද ලියලා තියෙන්නේ? බලන්න බැර අනිත් දෙක හර. අනිත් දෙක හර. දැන් මේ ගැනුම් චර්නලයේ මෙන්න මේ උත්තර ටික ගන්නෙ 48යි 3යි 51යි. එහෙනම් මේ තියෙන පිළිවෙල තමයි දායන්නේ. මේ තියෙන පිළිවෙලට දායන්නේ. මේ 48000 ගැනුම් ගිණුමට හර කරන්න. 48000 ගැනුම් ගිණුමට හර කරන්න. 3000 වැට් පාලන ගිණුමට හර කරන්න. පස්සේ ලියමු අපි. 3000 වැට් පාලන ගිණුමට හර කරන්න. මේ දෙකම ණය හිමි පාලන ගිණුමට බැර කරන්න. මේ දෙකම කියලා කියන්නේ 51000. නැවත බලන්න. මෙතන තිබුණේ මේ 48000යි 3000යි 51000යි. 48000යි 3000යි 51000යි. එතකොට මේ 48000 ගැනුම් ගිණුමට හර කරන්න. 3000 වැට් පාලන ගිණුමට හර කරන්න. මේ දෙකම ණය හිමි පාලන ගිණුමට බැර කරන්න. එහෙනම් ලියන්නේ මෙහෙමයි ගැනුම් ගිණුමේ ලියන්නේ ණය හිමි පාලන. වැට් එකේ ලියන්නේ ණය හිමි පාලන. හැබැයි මේකේ ලියන්නේ මේ ගිණුම් දෙකේ නම මොනවද? ගැනුම් කියලායි වැට් කියලායි. 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 මේ එකතු කරන ටික අවසානයේදී අපි මේ දාගෙන යන්නේ. ඕන් එකක් ඉවරයි. අපි අර වගුවට අනුවම යන්කෝ. ගැනුම් එක ඉවරයි. ඊළඟට යනවා කොයි එකටද? විකුණුම් එකට. විකුණුම් එකට.
විකුණුම් එකට යනවා. ඒ කියන්නේ මෙන්න මේකට. අපි අර වගුවේ තියෙන පේලියට අනුව. ඒකෙදී ඕනේ වෙනවා ණයගැති පාලන ගිණුමක් සහ විකුණුම් ගිණුමක්. ආයෙ වැට් ගිණුමක් ඕනේ වෙන්නේ එකක් තියෙනවනේ. දැන් ඔයාගේ වගුවේ බලන්න දරුවෝ විකුණුම් ජර්නලයේ ලියපු එකක්. හරිද? විකුණුම් ජර්නලයේ ලියපු එකක් පාලන ගිණුමේ මොන පැත්තේ දානවා කිව්වේ? හර පැත්තේ. අදාළ ගිණුමේ වැට් ගිණුමේ දානවා කිව්වේ මොන පැත්තේද? බැල පැත්තේ. එහෙනම් මේක තුන පිළිවෙලට අදාළ ගිණුමේ බැර පැත්තේ දාන්න 95යි. වැට් එකේ බැර පැත්තේ දාන්න 5000යි. වැට් එකේ බැර පැත්තේ දාන්න 5000යි. මේ දෙකම මේ ගිණුමේ හර කරන්න 95000කුයි 5000කුයි 95000කුයි 5000කුයි 95000කුයි 5000කුයි මෙතන ලියන්නේ ණයගැති පාලන. මෙතන ලියන්නේ ණයගැති පාලන. මේ දෙකේ ලියන්නේ විකුණුම් කියලායි වැට් කියලායි. විකුණුම් කියලායි වැට් කියලායි. විකුණුම් කියලායි වැට් කියලායි. විකුණුම් කියලායි වැට් කියලායි. නැවත අහගන්න දරුවෝ මොකක්ද උනේ? මේ විකුණුම් ජර්නලයේ එකතුන් තුන. මොකේද කිව්වේ? අදාළ ගිණුමට සහ වැට් ගිණුමට මොනවා කළ යුතුයි කියලාද? බැර කළ යුතුයි. බලන්න වගුවේ දෙවෙනි පේජේ තියෙන බැරනේ. ඊළඟට කිව්වා පාලන ගිණුමට හර කරන්න ඕනේ. ඊළඟට වාගේ වගුවේ තුන්වෙනියට තියෙන්නේ ආපසු යවු. මේ තියෙන ආපසු යවු. ඒක කිව්වේ අහපව් යවුවා නම් පාලන ගිණුමට හර කරලා අදාළ ගිණුම් බෙර කරන්න ඕනේ. අදාළ ගිණුම් සහ වැට් ගිණුමට. එහෙනම් මේ එකතුන් ටික මේ අකරගාම අපි අදාළ ගිණුම් වලට බෙර කරන්න ඕනේ. පාලන ගිණුමක් දැනට තියෙනවා, වැට් එකක් තියෙනවා, ගිණුමක් ඕනේ ආපසු යවු. ගිණුමක් ඕනේ ආපසු යවු. ආපසු යවු ගිණුමක් ඕනේ. ආපසු යවු ගිණුමක් ඕනේ. ආපසු යවු ගිණුමක් ඕනේ. දැන් මොකද කරන්න ඕනේ? මේක බැර අදාළ ගිණුම් වලට බැර කරන්න ණය හිමි පාලන කියලා කීයක් තියෙන වටිනාකම 29000යි 29000යි. වැට් ගිණුමට බැර කරන්න ණය හිමි පාලන කියලා 2000යි. ණය හිමි පාලන ගිණුමට මේ දෙකම හර කරන්න ණය හිමි පාලන මේ තියෙන්නේ ණය හිමි පාලන ගිණුමට හර කරන්න ආපසු යවුම් කියලා 29000කුයි වැට් කියලා 2000කුයි වැට් කියලා 2000කුයි ආපසු යවුම් ගිණුම බැර වැට් පාලන ගිණුම බැර දෙකේම එකතුව පාලන ගිණුම හර. දෙකේම එකතුව පාලන ගිණුම හර. දෙකේම එකතුව පාලන ගිණුම හර. බලන්න හොඳට.
හරිද? දැන් එතකොට ආපසු යවුම් එකත් ඉවරයි. දැන් හතරවෙනි එක. ඔය අගුවේ තියෙන හතරවෙනි එකට එනවා. ආපසු යවුම් මේක. මොකද කරන්න ඕනේ කිව්වේ ආපසු යවුම් එකේදී පාලන ගිණුමට බැර කරලා අදාළ ගිණුම් වලට හර කරන්න ඕනේ. අදාළ ගිණුමක් ඕනේ මොන ගිණුමද? ආපසු යවුම් ගිණුම. අදාළ ගිණුමයි වැට් ගිණුමයි හර. එහෙනම් ආපසු යවුම් එකට හර කරනවා ණය ගැති පාලන කියලා. ආපසු යවුම් එකට හර කරනවා ණය ගැති පාලන කියලා. 28000යි. වැට් ගිණුමට හර කරනවා ණය ගැති පාලන කියලා. ණය ගැති පාලන කියලා 1000යි. වැට් ගිණුමට හර කරනවා ණය ගැති පාලන කියලා 1000යි. එතකොට මේ දෙකම හර. එහෙනම් ණය ගැති පාලන ගිණුම බැර වෙනවා ආපසු යවුම් කියලා 28000කුයි. වැට් කියලා 1000කුයි. වැට් කියලා 1000කුයි. වැට් කියලා 1000කුයි. තමයි වාට එකපාර මේක කටපාඩමින් හිටියේ නෑ. ඔයා මේ එකම අභ්‍යාසයක් අරගෙන 4 පාරක් 5 පාරක් හදන්න ඕනේ. දැන් වාට මේ දීලා තියෙන අපි වීඩියෝ එක අපි වෙබ්සයිට් එකක දාන විදිහට නෙවෙයි. මොකද වෙබ්සයිට් එකක දැම්මම නම් වාට ඕක එකපාරක් බලලා ඉවර වෙලා ආයෙ රිපීට් එකක්වත් බලන්න බෑ. તો රිපීට් දීලා දැන් ඔය සමහර ක්ලාස් වල රිපීට් දීලා තියෙන්නේ බලපු නැති අයට බලන්න. නැත්නම් බලපු අයට ආයෙ තේරෙන්නේ නැතුවම ආයෙ බලන්න නෙමෙයි. එතකොට වාට මේක ප්‍රයිවට් වීඩියෝ එකක් විදිහට දීලා තියෙන්නේ. ප්‍රයිවට් වීඩියෝ එකක් විදිහට දීලා තියෙන්නේ Tamanට තියාගන්න. හරි Tamanට තියාගන්න. එතකොට මේ තියාගෙන මේ වීඩියෝ එක වාට නැවත වාරයක් බලන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ එක නැවත වාරයක් බලලා මේ ගණන් ටික හදන විදිය දැන් ඉස්සරහදී අපි අභ්‍යාස දානවා. මේ જાති තව අභ්‍යාස දෙකක් ඔයගොල්ලන්ට දෙනවා. එතකොට ඔයා මේ වීඩියෝ එක බලලා හොඳට ක්‍රමය තහවුරු කරගෙන එහෙම නැත්නම් වීඩියෝ එක බලමින් ඔයා ඔයාගේ ගාන හදන්න ඕනේ. ඒතර වීඩියෝ එකේ තියෙන්නේ මේ ගාන ඔයා අලුත් ගාන වීඩියෝ එක බලාගෙන හදන්න ඕනේ. එතකොටයි ඔයා ඉගෙන ගන්න. එතකොට මේ විදිහට ඔයා ගණන් දෙකක් විදිහට හැදුවට පස්සේ ඔයාට ක්‍රමවේදය අවබෝධ වෙනවා. හැබැයි ඔයා මේ මහන්සිය කැපකිරීම කරන්නේ නැත්නම් ඔයාට ඒ දේ කරන්න බෑ දරුවෝ. එතකොට ඔයාට ඕනම වෙලාවක බලන්න පුළුවන් අපි ටයිම් ෂෙඩියුල් එකක් දීලා නැහැ. මේ වෙලාවට මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ නිසා ඔයාට නැවත වාරයක් බලන්න පුළුවන්. ඔයාට කැමති වෙලාවක බලන්න පුළුවන්. හැබැයි ඔයා වැඩ ටික මගේ අරගත්තොත් වැඩ ටික එකතු කරගත්තොත් ඔයාට කරන්න බෑ. හරි. right. දැන් බලන්න. දැන් ගිණුම් වලට පිටපත් කරලා ඉවරයි අපි. ඔන්න පිටපත් කරලා ඉවරයි. දැන් මේක ඉවරයි. මේවට දාලා ඉවරයි. ඕන් දැන් අපි අර කලින් පාඩමේ ක්‍රමවේදයට යනවා. ඒ තමයි මෙන්න මේ වගුව. ඔයාට මතක ඇති. ඔයාට මතක ඇති මෙන්න මේ වගුව. මෙන්න මේ වගුව ඔයාට මතක ඇති. ඔයා දැකලා පුරුදු වගුවක්. ඒ වගුව. වටිනාකම් තීරු දෙකක් තියෙන්න ගහන්න. වටිනාකම් තීරු දෙකක් තියෙන්න ගහන්න. වටිනාකම් තීරු දෙකක් තියෙන්න උඩින් නම් කරන්න ශේෂ පිරික්සුම කියලා. ශේෂ පිරික්සුම මොකද්ද තියෙන්නේ? ගිණුමේ නම හර බැර. ගිණුමේ නම හර බැර. ආයි ඉක්මනින් ගහගන්න ශේෂ පිරික්සුමක් පල්ලෙහාට රූල් 10ක් විතර ඉන්න. ශේෂ පිරික්සුම
ගිනුමේ නම හරබැල. ගිනුමේ නම හරබැල. ගිනුමේ නම හරබැල. දැන් මේ ගිනුම් ටික ලියා ගන්න දරුවෝ මොනවද තියෙන්නේ? ණය හිමි පාලන, ණය ගැති පාලන, ගැනුම්, වැට් පාලන, විකුණු, ආපසු යවු, ආපසු යවු. ලියා ගන්න ගිණුම් ටිකේ නම් ටික. කිසි කෙනෙක් කලබල වෙන්න එපා. හොඳට අවබෝධයෙන්. හොඳට අවබෝධයෙන්. හොඳ අවබෝධය. හරිද? right. ඔන්න බලමු අපි ණය හිමි පාලන ගිණුමේ දරුවෝ දෙපැත්තේම සංඛ්‍යා තියෙනවානේ අපිට පේනවා මේ පැත්ත වැඩි. මේ පැත්තේ 51000ක් තියෙනවා. මේ පැත්තේ තියෙන 31000යි. එතකොට 51000න් 31000ක් ගියාම බැර පැත්තේ 20000ක් ඉතුරු වෙනවා. දාගන්න. 20000ක් ඉතුරු වෙනවා. ඊළඟ ණය ගැති පාලන ගිණුමේ මේ පැත්තේ ලක්ෂයක් තියෙනවා. මේ පැත්තේ 29000යි. ලක්ෂයෙන් 29000ක් ගියාම 71000ක් ඉතුරු වෙනවා. 71000ක් ඉතුරු වෙනවා. 71000ක් ඉතුරු වෙනවා. ඊළඟ ගැනුම් ගිණුමේ හර පැත්තේ 48000ක් තියෙනවා. හර පැත්තේ 48000ක් තියෙනවා. වැට් පාලන එක බලන්න. මේ පැත්ත 7000යි, මේ පැත්තේ 4000යි. 7000න් 4000ක් ගියාම 3000ක් බැර පැත්තේ ඉතුරු වෙනවා. 3000ක් බැර පැත්තේ ඉතුරු වෙනවා. 3000ක් බැර පැත්තේ ඉතුරු වෙනවා. ඊළඟ විකුණුම් ගිණුමේ බැර පැත්තේ 95000ක් තියෙනවා. ආපසු යවුම් එකේ බැර පැත්තේ 29000ක් තියෙනවා. ආපසු යවුම් එකේ හර පැත්තේ 28000ක් තියෙනවා. හර පැත්තේ 28000ක් තියෙනවා. දැන් අපි එක්කව කරමු සියල්ලම දාලා ඉවරයි. 0.3යි 8යි 8යි 16යි 1යි 17යි එකක් ඉතුරුයි 8යි 12යි 2යි 16යි 1,67,000ක් එනවා හර පැත්ත. 1,67,000ක් එනවා හර පැත්ත. දැන් මේ පැත්ත එකතු කරමු. 0.3ක් තියෙනවා. 9යි 5යි 14යි 3යි 17යි එකක් ඉතුරුයි 3යි 9යි 12යි 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 2යි 14යි 147යි. බලමු මේ පැත්ත අපිට වැරදුනාද කියලා. 0.3යි 8යි 1යි 9යි 9යි 8යි 17යි එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි 8යි 8යි 4යි 12යි 12යි 2යි 14යි 1,47,000කට ශේෂ පිරික්සුම සමාන වෙනවා. ශේෂ පිරික්සුම සමාන වෙනවා. එතකොට දරුවෝ මට කියන්න ශේෂ පිරික්සුමට අපි කිසිම වෙලාවක මේ පුද්ගලයන්ගේ නම් ගත්තද? ගත්තේ නැහැ. එහෙනම් අපි ශේෂ පිරික්සුම ලබා ගත්තේ මොන ලෙචරයෙන් පමණයිද? පොදු ලෙචරයෙන් පමණයි. පොදු ලෙචරයෙන් පමණයි. යටින් තව ලකුණක් දාලා ගන්න.
මෙම ක්‍රමයේදී ශේෂ පිරික්සුම ලබා ගනු ලබන්නේ මෙම ක්‍රමයේදී ශේෂ පිරික්සුම ලබා ගනු ලබන්නේ ශේෂ පිරික්සුම ලබා ගනු ලබන්නේ ශේෂ පිරික්සුම ලබා ගනු ලබන්නේ පොදු ලෙචරය තුලින් පමණි පොදු ලෙචරය තුලින් පමණි පොදු ලෙචරය තුලින් පමණි මොකක් තුලින් විතරයිලුද පොදු ලෙචරය තුලින් විතරයි පොදු ලෙචරය තුලින් පමණි 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 දැන් තවත් ලක්ෂණයක් තවත් දෙයක් මම ඔයාලට කියලා දෙන්නම් ඒ තමයි මේ මෙතන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවනේ මෙන්න මෙතන අපි පොඩි ඉඩක් ඉතුරු කරගත්තානේ ආන් එතන පල්ලෙහාට රූල් 3ක් විතර හිටින්න මෙන්න මේ වගේ පොඩි වගුවක් ගහගන්න මේ ණය ගැතියකේ පොඩි ඉඩක් තිබ්බනේ අපි මං කොහේ ඉඩක් තියන්න කියලා උඩින් හරහට ඕනේ නැහැ නිකන් වගුවක් ගහගන්න ඒකේ දාගන්න අමල් නිමල් කියලා නම් දෙක අමල් නිමල් කියලා නම් දෙක දැන් බලන්න අමල්ගේ ගිණුම කොයි පැත්තද වැඩි මේ පැත්ත වැඩි 45000යි මේ පැත්ත 18000යි 45න් 18ක් ගියාම 27යි නිමල්ගේ 55න් 11ක් ගියාම 44යි දැන් මේ දෙක එක්කව කරන්න 71000ක් එනවා මේ ළමයි කාගේ ශේෂද ගත්තේ ණය ගැතියන්ගේ ශේෂ ගත්ත නිසා මේ ලේඛනයේට අපි කියනවා ණය ගැති ශේෂ ලයිස්තුව කියලා මොකක් කියලාද ණය ගැති ශේෂ ලයිස්තුව ඇයි ණය ගැති ලෙජරේ ණය ගැතියන්ගේ ශේෂ ගත්ත ලේඛනයට තමයි කියන්නේ මොකක් කියලාද ණය ගැති ශේෂ ලයිස්තුව ණය ගැති ශේෂ ලයිස්තුව හදාගන්න ණය ගැති ශේෂ ලයිස්තුව ඒ වගේ වැඩි පැත්ත බලලා මේ ණය හිමියන්ගේ ශේෂ ලයිස්තුව හදන්න වැඩි පැත්ත බලලා 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 ණය හිමියන්ගේ ශේෂ ලයිස්තුව හදන්න වැඩි පැත්ත බලන අය හිමියන්ගේ ශේෂ ලයිස්තුව හදන්න මේකේ බලන්න 33000න් 22000ක් ගියාම 11000යි 18000න් 9000ක් ගියාම 9000යි 11000යි 9000යි 20000ක් එනවා 20000ක් එනවා ඕම් බලන්න දරුවෝ තමන් ළඟ highlight pen එකක් තියෙනවා නම් පාට දෙකක හරි එහෙම නැත්නම් පෑනින් අපි රවුම් කරගමු මේ විශේෂතාවය
ඒ තමයි දරුවෝ. මේ මෙතනින් ආපු 71000 තියෙනව නේද? මේ ශේෂ පිරික්සුමේ ණය ගැති පාලන ගිණුමේ 71000ට සමාන වෙන්න ඕනේ. ඒ බලන්න මේ 71000යි මේ 71000යි. මේ මොකද්ද ණය ගැතියෝ? මේ මොකද්ද ණය ගැතියෝ? එනම් බලන්න මේ මෙතන ණය හිමියෝ ඉන්නව නේද? 20000. ඒක මේ මෙතන ණය හිමියෝ 20000ක් ඉන්නව නේද? ආන් ඒකට මොනව වෙන්න ඕනේ? මොනව වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. එතකොට ළමයි ඔයාට හැබැයි මේ ගානේ මෙහෙම කරන්න බෑ. ඔයා උඩ ඉඳන් මේක වෙනම හදනවා, මේක වෙනම හදනවා, මේක වෙනම හදනවා, මේක වෙනම හදනවා. ඊට පස්සේ මේ ගිණුම් දෙක ගහ ගන්නවා, ඊට පස්සේ මේ ගිණුම් ටික ගහ ගන්නවා, ඊට පස්සේ අන්තිමට මේ ටික හදනවා. එහෙම හදන්න බෑ. ඔයා අමාරුවෙන් හරි පුරුදු වෙනවා නම් මේ සියල්ල ශේෂ පිරික්සුමාන්තිව රෝල් කර හැකියි. හරිද? මේ ගිණුම් සියල්ල, ජර්නල් සියල්ල එකට රෝල් කරලා අර මම කිව්ව විදිහට අර වගුවේ විදිහට පියවරෙන් පියවර දාගෙන ගියේ නැත්තම් ඔයාට මේ ගාන කවදාවත් හුරු වෙන්න බෑ. මේ ගාන හුරු වෙන්නේ නැහැ කියන්නේ ඔයාට 12 වසරේ තියෙන භාගයක් කොටස් ඔයා අවබෝධ කරගන්නේ නැහැ. මොකද මම කිව්වා මේ ගිණුම් කරන ක්‍රියාවලිය තමයි ඊටම වැදගත්ම එකකය මේ 12 වසරේ තියෙන. පාඩම් ගණනාවකට මුල පුරණ එකක. එසා මේ ද්විත්ව සටහන් ක්‍රමය තමයි මේ තියෙන මේ ව්‍යාපාරයක ගිණුම් පොත්පත් පවත්වාගෙන යන ක්‍රමය. චෙකින් පාලනය කරන්නේ මෙන්න මේවයින් කන්ට්‍රෝල් කරන්නේ කොතනද වැරදිලා තියෙන්නේ කියලා. ඒ නිසා මෙන්න මේ ක්‍රමය හොඳින් අවබෝධ කරගන්න. හරි? right. මේ අහගන්නද? මෙන්න මේ වගේම ඉලක්කම් විතරයි වෙනස් වෙන්නේ. ඉලක්කම් විතරක් වෙනස් වෙන අභ්‍යාස දෙකක් වැඩි නෙමෙයි දෙකක් අපි දානවා. හරිද? අදම මේ වීඩියෝ එක අවසන් වෙච්ච ගමන් හරිද? ඔයාගේ හරිද WhatsApp group එකටයි NMPI TV Facebook page එකටයි දෙකටම දානවා. හරිද? එතකොට ඔයාට පුළුවන් මොනව කරන්නද? ඒ අභ්‍යාස දෙක ඉතාම හොඳින් මේ ක්‍රමයට මොනව කරන්නද? හදන්න. මේ ක්‍රමයට හදන්න. එතකොට මේ ක්‍රමයට හදන්න. එතකොට ඔයා අද රෑම අපි දානවා. හරිද? එතකොට මෙන්න මේක ඔයා හරියටම හදලා ඊළඟ දවසේ වෙනකොට අපි ඒකේ උත්තර ටික ලබාගත් විදිය ඔයාට හරිද? අපි ලබා දෙනවා. හරිද? එතකොට ඔයා මේ ක්‍රමය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා දරුවෝ. ක්‍රමය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට එහෙනම් මේ අභ්‍යාස දෙක ඔයා තනියම හදන්න. ඒක ඔයාගේ WhatsApp group එකටයි NMPI TV Facebook page එකටයි ඔයාට දානවා. මෙන්න මේ අභ්‍යාසය පිළියෙල කරපු ආකාරය. අභ්‍යාසය පිළියෙල කරන්න ඕන උදාහරණ දෙක. එතකොට ඒක පරිශීලනය කළා ඔයා අනිවාර්යෙන්ම මොනව කරගත යුතුයිද? මේක සෑදී යුතුයි. right. එහෙමනම් අපි මිශ්‍ර අභ්‍යාස වීඩියෝ එක මෙතනින් අපි අවසන් කරනවා. අපි සුපුරුදු පරිදි පන්ති වේලාවේදී ලබන සතියේ අලුත් වීඩියෝ එක ඔයාගේ WhatsApp group එකට දාලා ඇති. අලුත් time එක. හරිද? අලුත් time එක WhatsApp group එකට දාලා ඇති. අපි අලුත් පාඩම දෙසැම්බර් මාසයේ පළවෙනි නිබන්ධනය අපි සාකච්ඡා කරනවා. දෙසැම්බර් මාසයේ පළවෙනි නිබන්ධනය ඒ තමයි මුදල් ලැබීම් ජර්නල් එක අපි සාකච්ඡා කරනවා. එතකොට මුදල් ලැබීම් ජර්නල් එක සාකච්ඡා කරනවා. එතකොට ඒකේ නිබන්ධනය අනිවාර්යයෙන්ම ඔබ ලබාගෙන තියාගන්න. මොකද හේතුව නිබන්ධනය නැතුව ගාන හදන්න අමාරුයි. ඒ නිසා නිබන්ධනය මෙයා කරගන්න. තව නිබන්ධන කට්ලයක් ඕගලන්ට මේ මාසය තුලදී ලැබෙයි එකටම. ඒ නිසා ඒක ඕගලන්ට දන්වාවි. එතකොට මේ නිබන්ධනය ඔයාලා ලබා ගන්න.
right. එහෙමනම් අපි අද වීඩියෝ එකේ වැඩ ටික මෙතනින් අවසන් කරනවා. ඔයා අභ්‍යාස දෙක අනිවාර්යෙන්ම පිළියෙල කරලා තියන්න. හැබැයි ඒක පස්සේ පිළියෙල කරන්න තිබ්බොත් නම් ඔයාට ඉදිරි පාඩම් ටික තේරුම් ගන්න හම්බෙන්නේ නැති බව මතක තියාගන්න. right. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික ඉවර කරමු. ඒ වගේම අලුත් පාඩම ලැබීම් channel එකේ ඉඳන් අලුත් පාඩම සඳහා ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් ඒ අයට යාළුවෝ ඉන්නවා නම් අලුතෙන් එක්කහුව වෙන්න ඒ අයට ක්ලාස් එකට ඇවිල්ලා ඇතුළත් වෙලා අරද නිබන්ධන ලබාගෙන ඊළඟ මේ වැඩසටහනට කලින් WhatsApp group එකට join වෙලා තමන් private link එකක් අරගෙන මේ වීඩියෝ ටික නරඹලා පියවරෙන් පියවර ටියුට් එකේ විශාල අභ්‍යාස ප්‍රමාණයක් තියෙනවා. ඊළඟ ටියුට් දෙකේ විශාල අභ්‍යාස ප්‍රමාණයක් තියෙනවා. පෙරහුරු අභ්‍යාස. ඒ නිසා මේ පෙරහුරු අභ්‍යාස ටික කරන්ඩ ඔයා මේ වැඩ කටයුතු ටික මේව කරගන්න. ඒ සල්ුත් යාළුවෝ ඉන්නවා නම් මතක් කිරීමක් කරන්න. මොකද ඔයගොල්ලෝ ලබා දෙන ප්‍රචාරණය පමණයි මේ ටිකේ ඒ ප්‍රචාරණයක් විදියට යන්නේ. ඒ වගේම දැනුවත් කිරීම ඔයගොල්ලෝ හරහා පමණයි සිදු වෙන්නේ. ඒ නිසා ඒ මතක් කිරීම ඔයගොල්ලන්ට කලේ අලුත් පාඩම් මේකකේ සඳහා ඉන්නවා නම් මේ ඉදිරි දිනේ දෙක ඇතුළත ක්ලාස් එකට ඇවිල්ලා නිබන්ධන ලබාගෙන පන්තිට ඇතුල් වෙන්න කියන්න. right. එහෙමනම් අපි දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරමු. ආයිබෝවන්.